ආයිබෝවන් ඔබ ජාතික රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම සඳමාලි හේවනායක මම චානකී නෝච් ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨය. ඇස්ට්‍රාසෙනිකා එන්නත මේ දක්වා 1,60,000කට. මිහිඳු නිවහන ව්‍යාපෘතිය ඇරඹේ. මේ වසරේ නිවාස 2,000ක්. දැරණියගල පාසල් දැරියගේ ඉල්ලීම පැය 24කටත් මත්තෙන් පළදරයි. ගොවින්ගේ වගාබිම් ගැටලුවට දෙන විසඳුම් සාර්ථකව ක්‍රියාවට නැංවීම නිලධාරීන්ගේ වගකීමක් ජනපති අවධාරණය කරයි. මෙරට රජයේ රෝහලකදී දෙකනටම එකවර කර්ණ සංකබද්ධ සැත්කමක් සාර්ථකව. ඉන්දියාවේ ග්ලැසියරයක් කඩා වැටීමෙන් 150කට අධික පිරිසක් අතුරුදන්. COVID-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ ඇස්ට්‍රාසෙනකා එන්නත මෙරට 1,60,148 දෙනෙකුට ලබා දී ඇති බව වසංගත රෝග විද්‍යාංශය පවසනවා. ඇස්ට්‍රාසෙනිකා එන්නත්කරණය ආරම්භ කෙරුණේ ඉකුත් 29 වැනි දිනයි. එහි 10 වැනි දිනය අදයි. ඊයේ එන්නත ලබා දුන් පිරිසට 3,838 දෙනෙකු ඇතුළත්. අපට විශාල අවස්ථාවක් තියෙන මේ වෙලාවේ ඒ රුසියානු සමූහාණ්ඩුවේ උදව් අරගෙන ලංකාවේ මේක නිපදවන්නත් අපට හැකියාවක් තියෙනවා. රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් කියන එන්නත පිළිබඳවත් රාජ්‍ය ඖෂධ සංස්ථාවෙන් අධ්‍යයනය කරගෙන යනවා. චීනයේ නිෂ්පාදිත එන්නතක් තියෙනවා සයිනෝෆාර්ම් ආයතනයෙන්. ඒකත් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ තියෙන සම්බන්ධකම් පාවිච්චි කරලා ලංකාවට ඉන්න ජනතාවට මේ ප්‍රතිලාභ ලබා දෙන්න තමයි අපි ඉතාම ඉක්මනින් කටයුතු කරන්නේ. සයිනෝෆාර්ම් ආයතනයෙන් එන්නත් ලක්ෂ 3ක ප්‍රදානයක් අපට දන්ලා තියෙනවා ඒ දෙන්න කැමතියි කියන එක. සියලුම එන්නත් නිෂ්පාදකයන් සමග අපි සාකච්ඡා කරගෙන යනවා රාජ්‍ය මට්ටමින්. ඒ සාකච්ඡා කරගෙන යන්නේ මොකද අපිට ඉතාමත්ම ඉක්මනින් අවශ්‍යයි මේ රටේ ජනතාවම මේ එන්නතින් ආවරණය කරලා ආරක්ෂාව ලබා දෙන්න. අපේ රටට ගෙනාපු එන්නත් ප්‍රමාණය ලක්ෂ 5ක් එය 2,50,000ක ප්‍රමාණයකට ප්‍රමාණවත් වෙනවා. ඉදිරියේදී තවත් එන්නත් ලබා නොදීපු අනිත් කණ්ඩායම් වලට ඒ වගේම මේ අපි ඉලක්කගත කරපු කණ්ඩායමේ තවමත් එන්නත් ලබාගත්තු නැති අයට එන්නත් ලබා දීම සිදු වෙනවා. එන්නත් ලබා දීම එන්නත් මධ්‍යස්ථාන 4,000කට ආසන්න ප්‍රමාණයකදී රට පුරාම ලබා දීමට සැලසුම් කර තියෙනවා. යම්කිසි විදියකින් ආයතනයකදී එන්නත් ලබා දීමට කල්පනා කළොත් ඒ වගේ නිශ්චිත ආයතන තුලදී වුණත් ඒ එන්නත් ලබා දීම කණ්ඩායමක් ගිහිල්ලා ඒක සිදු වෙවි. මේ අපි ලබා දෙන එන්නතට දීර්ඝ කාලීන අතුරු ආබාධ පිළිබඳව කිසිම විදියකින් වාර්තා වෙලා නැහැ. COVID-19 රෝගීන් මෙරට පූර්ණ සුවය ලැබූ පිරිස 63,401 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම ප්‍රතිශතය 91.97ක්. 7.5%ක පිරිසත් තවදුරටත් ප්‍රතිකාර ලැබමින් සිටින අතර 5,186 දෙනෙකු ඒ අතර වනවා. COVID-19 රෝගීන් පූර්ණ සුවය ලබා මේ මාස ආරම්භයේ සිට අද දක්වා 6,242 දෙනෙකු රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. අද පිටව ගිය පිරිසට 807 දෙනෙකු ඇතුළත්. පොළොන්නරුව COVID-19 ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිටි තවත් 73 දෙනෙකු සුවය ලබා පිටව ගියා. ලෝකෙ කිසිදු රටක් නොකරපු විදිහට සුවය ලැබලා ගෙදර යවන සංඛ්‍යාව අපි ඊටාම ඉහළ මට්ටම පවත්වාගෙන තියෙනවා අඛණ්ඩව. බස්නාහිරෙන් 50%කට වඩා අඩු රෝගීන් ප්‍රමාණයක් තමයි දැන් වාර්තා වෙන්නේ. කියන්නේ 50%කට වැඩි ප්‍රමාණයක් 60 මට්ටමට අපිට රෝගීන් වෙනත් පළාත් වලින් වාර්තා වෙනවා. කොළඹ මහනගර සභා සීමාව ඇතුලේ මීට කලින් තිබිච්ච අවදානම සාපේක්ෂ වශයෙන් අඩු වෙලා තියෙනවා. අපිට මේ වෙනකොට පැමිණිලි ඇවිල්ලා තියෙන රජ වෛද්‍යාරික සංගම විදිහට මේ විවිධ උත්සව අවස්ථා මේ සංචාරක හෝටල් ආශ්‍රිතව ඇතුළුව ඒවා මේ වෙනකොට අන්තර්ජාලය පාවිච්චි කරමින් සමාජ මාධ්‍ය පාවිච්චි කරමින් සංවිධානය කරමින් ඉන්නවායි කියලා. විශේෂයෙන් දැන් මේ වැලන්ටයින් දිනයේ සැමරීම සම්බන්ධයෙන් අපිට විශාල ප්‍රචාරයක් ගෙන යනවා විවිධ මාධ්‍ය හරහා අහවල් හෝටලේ අහවල් විදිහට සමරනවා කියලා. අපේ මේ මොහොතේදී අපි රටක් විදිහට මුහුණ දීලා තියෙන තත්ත්වය යටතේ මේවා අපේ රටට ගැළපෙන දේවල්ද? මේ මොහොතේ අත්‍යවශ්‍ය දේවල්ද? මොකද අපි නව සාමාන්‍යකරණයක් එක්ක ඉස්සරහට යනකොට අපි අත්‍යවශ්‍ය සේවාව පවත්වාගෙන යාම සඳහා තමයි අපි ප්‍රමුඛතාවය දෙන්නේ. මේ එළබෙන සතිය තුල විශේෂයෙන් මතුවෙන්න තියෙන අවදානම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළා. ඒ අවස්ථා සම්බන්ධයෙන් යම් නිශ්චිත පාලනයක් ඇති කිරීම සඳහා ඍජු අවධානය යොමු කළ යුතුයි. ප්‍රමුඛ අවධානය යොමු කළ යුතුයි. COVID-19 රෝගයේ වැළඳුණු තවත් 362 දෙනෙකු අද හඳුනා ගනු ලැබුවා. ඔවුන් සියලු දෙනා පෑලියගොඩ COVID පොකුර ආශ්‍රිතව වාර්තා වූ රෝගීන්. PCR පරීක්ෂණ 14,749ක් ඊයේ සිදු කෙරුණා. මෙරට මෙතෙක් සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 18,04,430ක්. COVID-19 මෙරට තවත් පුද්ගල මරණ 8ක් ඊයේ වාර්තා වුණා. ඔවුන් පදිංචිව සිටියේ කොච්චිකඩේ, කඩවත, මොරටුව, කොළඹ 14, කොළඹ 13, මහරගම සහ මූන්දලම යන ප්‍රදේශවලයි. ප්‍රදේශ කිහිපයක හුදකලා තත්ත්වයේ හෙටාලියම් පහට ඉවත් කරන බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පවසනවා. බොරැල්ල පොලිස් වසමේ ගෝතමීපුර මහල් නිවාසය, ගෝතමීපුර 24 වත්ත, ගෝතමීපුර 28 වත්ත සහ වේලුවන පාර ප්‍රදේශයේ ඊට අයත්. පූගොඩ කුමාරි මුල්ල ග්‍රාම නිලධාරී වසම, මිනුවන්ගොඩ පොලිස් වසමේ ගල්ඔලුව ප්‍රදේශයේ ජුම්මා මස්ජිද් මාවත, හිද්‍රාමාවත, අලුත්පාර සහ අකරගොඩ යන ප්‍රදේශද හුදකලා තත්ත්වය නිවත් කිරීමට නියමිතයි.
අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ බෝලාන දකුණු ප්‍රදේශයේද හෙට සිට හුදකලා තත්වයෙන් ඉවත් කරනවා. මේ අතර පොලිසිය සඳහන් කළේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද නොසලකා හැර සිටි 11 දෙනෙකු අද උදේ 6න් අවසන් වූ පැය 24 තුල අත්අඩංගුවට ගත් බවයි. හෙට දිනේ සිට නැවත වතාවක් රාජ්‍ය ආයතන පුද්ගලික ආයතන නිරෝධායන රීති සම්බන්ධව අනුගත වී කටයුතු කරන්නේ දැයි පරීක්ෂා කිරීමේ මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. මේ වන විටත් මීට අදාළ නඩු 1300ක් පමණ අධිකරණ වෙත යොමු කර තිබෙනවා. මීට අමතරව විශේෂයෙන්ම හෙට දිනේදී තවදුරටත් පාසල් බස් රථ නිරෝධායන රීතීන් සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේ මෙහෙයුම ලංකාව පුරාම ක්‍රියාත්මක වෙනවා. කොස්ගම ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබන COVID-19 රෝගීන්ගේ මානසික සුවය අරමුණින් ඊයේ රාත්‍රියේ එම රෝහල් පරිසරයේදී සංගීත ප්‍රසංගයක් පැවැත්වුණා. අම්බලන්ගොඩ පොල්වත්ත ප්‍රාදේශීය රෝහලේ පවත්වාගෙන යන COVID-19 ප්‍රතිකාර මධ්‍යස්ථානයේද ඊයේ රාත්‍රියේ සංගීත ප්‍රසංගයක් සංවිධානය කර තිබුණා. කොරෝනා ගෝලීය ආසාදිතයින් සංඛ්‍යාව අද වන විට 10.64 ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා. ලෝපුරා මෙතෙක් සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 23,21,000කට අධිකයි. රෝගී වැළඳුණු 7,80,00,000කට අධික පිරිසක් සුවය ලබා සිටිනවා. අමරිකාවේ කොරෝනා දෛනික ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනේත් ලක්ෂය ඉක්ම වූ අතර එම කාල සීමාවේ මරණ 2730ක් සිදුව තිබුණා. එරට කොරෝනා සමස්ත මරණ සංඛ්‍යාව 4,73,000කට අධිකයි. අමරිකාවේ කොරෝනා සමස්ත ආසාදිතයින් සංඛ්‍යාවට 2,75,00,000ක පිරිසක් ඇතුළත්. මේ අතර ජනාධිපති ජෝ බයිඩන් එරට කොරෝනා එන්නත් කරන වැඩසටහනට රාජකාරිය නිරත හමුදා බටෙන් 10කට අධික පිරිසක් යෙදවීමට තීරණය කර ඇති බව විදේශ මාධ්‍ය වාර්තාවල සඳහන්. යුරෝපා කලාපයේ 20,000කට අධික දෛනික වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ප්‍රංශයෙන් වාර්තා වන විට දෛනික වැඩිම මරණ සංඛ්‍යාව වන මරණ 828ක් වාර්තා වූයේ බ්‍රිතාන්‍යයෙන්. යුරෝපා කලාපයේ රටවල මෙතෙක් හඳුනා ගනු ලැබූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාවද වාර්තා වන්නේ බ්‍රිතාන්‍යයෙන්. එම ආසාදිතයින් සංඛ්‍යාව 39 ලක්ෂය ඉක්මවන අතර එරට කොරෝනා සමස්ත මරණ සංඛ්‍යාව 1,12,000කට අධිකයි. බ්‍රිතාන්‍යයේ කොරෝනා වෛරස් එන්නතක් ලබාගත් පුද්ගලයින්ට විදේශයක සංචාරය කිරීමේදී විශේෂ අවසරපතක් නිකුත් කිරීමට සැලසුම් කර තිබුණද මේ වන විට තීරණය කර ඇත්තේ එය ක්‍රියාත්මක නොකිරීමටයි. ඒ වෙනුවට විදේශගත වන පුද්ගලයින් විශේෂ වෛද්‍ය සහතිකයක් ලබා ගත යුතු බවට බ්‍රිතාන්‍ය එන්නත් වැඩසටහන් භාර අමාත්‍ය නවීන් සහාවි ප්‍රකාශ කර තිබෙනවා. ජර්මනියේ කොරෝනා සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 22,85,000කට ආසන්නයි. ඒ ඉක්ුත් පැය 24 තුළ එරටින් අලුතින් ආසාදිතයින් 8,000කට අධික සංඛ්‍යාවක් හඳුනා ගැනීමත් සමගයි. ජර්මනියේ කොරෝනා සමස්ත මරණ සංඛ්‍යාව අද වන විට 61,000 ඉක්මවා ගොස් තිබෙනවා. මිහිඳු නිවහන ව්‍යාපෘතිය භික්ෂුන් වහන්සේගේ මාපිය හිසට පමණක් නොව ශාසනයටද සෙවන දෙන වැඩපිළිවෙලක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. සියඹලාණ්ඩුව බුද්ධම පුරාණ රජමහා විහාරස්ථානයේ අද පැවති මිහිඳු නිවහන ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා ඒ පිළිබඳ අදහස් පළ කළා. අග්‍රාමාත්‍යවරයාගේ සංකල්පයකට අනුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන්නේ සම්බුදු සසුන රැක ගැනීම සඳහා තම කුලදරුවන් ශාසනයට පූජා කළ මාපියන්ට උපහාර පිණිසයි. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සහ බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබනවා. මේ වසරේදී රුපියල් කෝටි 120ක වියදමින් නිවාස 2,000ක් ඉදිකිරීමට නියමිතයි. හැවන් වෑරෑව ග්‍රාමයේ බුද්ධම කෝසල සහ බුද්ධම නන්දරතන යන හිමිවරුන්ගේ මාපියන් වන ඩී.එම්. සීලවතී සහ ඩී.එම්. කිරිබණ්ඩා යන මහත්ම මහත්මීන් වෙනුවෙන් ඉදිකරන නිවහන සඳහා අද මුල් කර තිබුණා. ඒ ශෂීන්ද්‍ර රාජපක්ෂ සහ එන්දික අනුරුද්ධ යන රාජ්‍ය අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් මිහිඳු නිවහන ව්‍යාපෘතියේ සන්නස් පත්‍රය ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල හිමියන් වෙත අග්‍රාමාත්‍යවරයා විසින් පිළිගන්වනු ලැබුවා. සසුනට කුලදරුවන් පූජා කළ මාපියන් 50 දෙනෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ අත්තිකාරම් මුදල් ප්‍රදානයක්ද මෙහිදී සිදු කෙරුණා. ඔහුගේ යහපාලන ආණ්ඩුව අපෙන් පමණක් නොවේ මේ රටේ අහිංසක මිනිසුන්ගෙන් තමයි පලිගත්තේ. ඒ නිසා දුෂ්කර ප්‍රදේශවලට සැලසුම් කරපු සංවර්ධනය නතර වුණේ. අපි බලයට ආවම ඒ සංවර්ධන කටයුතු නැවත ආරම්භ කරා. ඒ වගේම තමුන්නාන්සේලාගේ ජල ප්‍රශ්නයත් අපි විසඳනවා. මහින්දෝදේ විද්‍යාගාරවල බෝට් ගලවල විසිකලා විතරක් නෙවෙයි දරුවන් වෙනුවෙන් තිබුණ ව්‍යාපෘතිය නතර කරා. ඒ නිසා මෙතන මිහිඳු කියන්නේ යෝධ ශිෂ්ටාචාරයකට පදනම දාපු මිහිඳු මාහිමියන් සිහිපත් කිරීමේ අරමුණින් දාපු නමක් කියලා අපි සිහිපත් කරන්න ඕන. ඒ විතරක් නෙවෙයි පසුගිය යහපාලන ආණ්ඩුව විශාල වශයෙන් ශාසනයෙන් පරිගත්තු කියන එක මා අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. මට මතකයි දළදා පෙරහැරට අලියත්තු දෙන එකත් සීමා කරා. දැන් කොහොමද අමතකයි. ඒ විතරක් නෙවෙයි පෙරහැරට වැඩම කළ අලියෙක් FCID එකටත් ගෙනිච්චා. දඹුල්ල රජමහා විහාරයේ පින්පෙට්ටියට සීල් තැබුවා. බුද්ධාගම ප්‍රමුඛ ආගමයි කියන ව්‍යවස්ථාවේ වගන්තිය වෙනස් කරන්න උත්සාහ කළා.
විතරක් නෙවෙයි භික්ෂුන් වහන්සේලාට හැඳින්වුවේ චීවරධාරියෝ. එහෙම කරපු ආණ්ඩුව සර්ව ආගමික සංකල්ප මේ රටේ පළපදියම් කරන්න උත්සාහ කරා. එහෙම කළේ භික්ෂුන් වහන්සේලාට සිරගෙවල් වලට යවලා. එහෙම තිබුණු යුගයක් අපි දැන් පහු කරලා ඒ වෙනස් කරමින් සිටිනවා. වෙනස් කළා තියෙනවා. එදා භික්ෂුන් වහන්සේලාට සිරගෙවල් වෙන් කරපු ආණ්ඩුව වෙනස් කරලා අද අපි භික්ෂුන් වහන්සේලාගේ දෙමව්පියන්ට හිසට සෙවණක් දෙන යෝධ නිවාස ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්න පටන් ගන්නවා. අපේ හාමුදුරනේ භික්ෂුන් වහන්සේලාගේ දෙමව්පියන්ට නිවාස ඉදි කර දෙන්න දැන්ට මම මේ වසරේ රුපියල් ලක්ෂ 12000 වෙන් කරලා තියෙනවා. භික්ෂුන් වහන්සේලාට දෙන දේ රටට දෙන දෙයක් හැටියට අපි සලකනවා. භික්ෂුන් වහන්සේලාට දෙන දේ වැයබරක් හැටියට සලකන්න අපි සූදානම් නැහැ. ඒක මේ රටේ අනාගතයට ජාතිය පැවැත්මට කරන ආයෝජනයක් හැටියට අපි ඒ සලකන්නේ. අද පවුලක දරුවෝ ගණන අඩු වුණාම ශාසනික දරුවෙක් දෙන්න ඉතාම අපහසු වෙනවා. ඒක වගේම තත්ත්වයක් යටතේ ශාසනයට දරුවෝ දෙන දෙමව්පියන්ට අපේ নমස්කාරය පුද කරන්න ඕන කියලායි මම පෞද්ගලිකව විශ්වාස කරන්නේ. අපි අපේ රටේ අයිතිය රටේ ජනතාව දෙන ආණ්ඩුවක්. මේ බව භික්ෂුන් වහන්සේලා වගේම රට ආදරය කරන ජනතාව මතක තබා ගත යුතුයි මම විශ්වාස කරනවා. මොනතරම් දුෂ්කරතාවලට ආණ්ඩුව පත් වුණත් රටේ ස්වාධීනත්වය නිර්භය තීන්දුව අරගෙන තියෙනවා. ඒ නිසා මම භික්ෂුන් වහන්සේලාගෙන් රට ආදරය කරන ආගමික නායකයින්ගෙන් වගේම සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ ආණ්ඩුවත් එක්ක අපිත් එක්ක හිට ගන්න. අපේ රටේ ස්වාධීනත්වය ආරක්ෂා කරන්න දැවන්ත තීන්දුව අරගෙන තියෙන කණ්ඩායම. ඔබගේ සහයෝගය, ඔබගේ අවබෝධය තිබුණොත් විතරයි ඒවා අපිට ඉදිරියට ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ. දරුවන් පිදූ බොහෝ මව්වරුන්ද අගමැතිතුමනි අපිට දැවෙන ප්‍රශ්නයක් තියෙනවා. මේ වනජීවි ප්‍රශ්නයක්. අපේ ගෙවල් ස්ථීර පදිංචි ගෙවල් 38ක් එහාට දාලා ප්‍රධාන කාපට් එකෙන් තමයි මායිමේ දැන්ට ගහගෙන යන්නේ. ගහලා ඉවරයි. මිනින්දෝරු 20ක් විතර ඉතින් වාහන ඉතින් ගෙයක් අරගෙන දැන්ට අපේ ගමේ පදිංචිලා මේ වැඩ කටයුතු කරනවා. බදුලු වල. අගමැතිතුමනි අපිට මේකට ඔබතුමා පුළුවන් තරම් ඉක්මනින් මේක විසඳුමක් දෙන්න. ආපහු වෙනස් කරන්න. අගමැතිතුමනි අපේ දැවෙන ප්‍රශ්නයක් අපේ විසඳලා දෙන්න ඔබතුමාගෙන් තමයි අපි ඉල්ලන්න තියෙන්නේ. ඔයාලට කෝල් එකක් කරන්න. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා යුග 4ක සිතුවම් වලින් සමන්විත ඓතිහාසික හිඳගල ලෙන් විහාරයේ ප්‍රතිසංස්කරණයට වහාම පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාට අදාළ උපදෙස් ලබා දී ඇත්තේ මෙම ලෙන් විහාරය විනාශයට ලක් වෙමින් පවතින බවට පසුගියදා ජාතික පුවත්පතක පළවී තිබූ පුවතක් සැලකිල්ලට ගනිමින් හිඳගල ලෙන් විහාරයේ සිතුවම් බොහෝමයක් විනාශ වෙමින් පවතින බවත් ඒ පිළිබඳව වගකිව යුතු බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බවත් පවසමින් එම විහාරයේ භාරකාරත්වයේ උසලන පූජ්‍ය ඇඹිල්මීගම ධම්මකිත්ති හිමියන් අදාළ පුවත්පතට ප්‍රකාශ කර තිබුණා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හා මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධාරීන් මෙම ලෙන් විහාරයට ගොස් ලබා දී ඇති නිර්දේශ අනුව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට නියමිතයි. අහිංසක ගොවි ජනතාවගේ වගාබිම් සම්බන්ධ පවතින ගැටලුවලට උපදෙසක් නීතියක් හෝ චක්‍රලේඛයක් මගින් විසඳුම් ලබා දුන් විට එය නිසියාකාරයෙන් ක්‍රියාත්මක කරවීම නිලධාරීන් සතු වගකීමක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටිනවා. කෑගල්ල දැරණියගල දික්කැල්ල කන්ද ප්‍රදේශයේ ඊයේ පැවති ගම සමග පිළිසඳර වැඩසටහනේදී ජනාධිපතිතුමා ඒ බව අවධාරණය කළා. දැන් මම ගියා වාරි සෞභාග්‍ය අලුගස්වැව පැත්තේ මීගස්වැව නාමල්පුර. ගියාම එතන පුරාණ විහාරයක් තියෙනවා. ඒ විහාරේ එක ස්වාමීන් වහන්සේ නමයි ඉන්නේ. ඒ ස්වාමීන් වහන්සේට කතා කරනකොට කිව්වා මහත්තයෝ මේ අපේ ගම්මුන්ගේ පිළිකන්නේ වන රක්ෂණයෙන් ඇවිල්ලා ගල් දාලා තියෙනවා. මේක මේ කවුරුවත් සංවිධානය කළා කියපු දෙයක් නෙවෙයි. මේක මේ ප්‍රශ්නය මම මැතිවරණ සමයේදීත් ගියාම ආවා. ඊට පස්සේ මේ වගේ පිළිසඳර වලට ගියාමත් මේ ප්‍රශ්න ආවා. ඒකට අපි පොදුවේ ජනාධිපතිවරයා වශයෙන් ජනතාවගේ ප්‍රශ්නයක් ආවම ඒකට විසඳුමක් දෙන්නට ඕන. ඒකට පොදුවේ අපි තීරණයක් ගත්තා. අරගෙන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න ඉඩම් අමාත්‍යාංශ ලේකම්වරයාට වන රක්ෂණ සහ වන ජීවී ලේකම්තුමාලට උපදෙස් ලබා දුන්නා. හැබැයි මේ
තමන්ගේ පාරම්පරිකව වගා කරපු ඉඩම් නැත්නම් හේන් කරපු ඉඩම් ඒවා හා සම්බන්ධව තමයි මේ උපදේශ දීලා තියෙන්නේ. දැන් ඒක පාවිච්චි කළා යම් පුද්ගලයෙකු කීප දෙනෙක් ඒක වැරදියට පාවිච්චි කළා කැලෑ කපනවා නම් ඒක නවත්තන්න ඕන. නිලධාරීන් කියන්නේ ඒකයි. මේ අහිංසක ජනතාව වෙනුවෙන් මේ තියෙන ප්‍රශ්නයට විසඳුමක් දුන්නම ඒක වැරදි විදියට පාවිච්චි කළා කැලෑ කපනවා. ඒක නැවැත්වීම ඒ බලධාරීන්ගේ අයිතියක්. මොකද කැලෑවක් කියන එකයි පාරම්පරිකව වගා කරපුවා කියන ප්‍රදේශයකුයි හඳුනා ගන්න අපහසුයක් නැහෙනේ. නිලධාරීන් ඒවට විරුද්ධව මහාම ක්‍රියා කරන්නට. එහෙම නැත්තම් වෙන්නේ වැරදි කරපු එක පෙන්නලා අර අහිංසක ජනතාවටත් ඒ අයගේ ඒ අවශ්‍යතාවයන් ඉටු කරගන්නට පුළුවන් කමක් වෙනවා. ඉතින් මේ නීති හෝ යම්කිසි උපදෙස් නිසියාකාරව ක්‍රියාත්මක කරන්න ඕන. ඒ උපදේශක් නීතියක් එහෙම නැත්නම් චක්‍ර ලේඛනයක් යවුවම ඒක හරියාකාරව ක්‍රියා කරන ඒක උපයෝගී කරගෙන වැරදි වැඩ කරනවා නම් ඒ අයටත් ඒක අදාළ වෙන්නේ නැහැ. ඒක තමයි නිලධාරීන්ගේ යුතුයකම. ඒක හින්දා තමයි නිලධාරීන් ජනතාව අතරට ගිහිල්ලා ප්‍රායෝගිකව බලලා ඒවා ක්‍රියාත්මක කරන්නට ඕන. ඒවා දඩමීමා කරගෙන කැලෑවක් සුද්ධ කරන්න බෑනේ. ඉතින් එහෙම වුණාම මේකේ වැරදි අය විරුද්ධවාදී මේවෙන් ප්‍රයෝජන ගන්නවා. ඒකත් මතක තියාගන්නට ඕන. යම් කිසි දෙයකට සහනයක් දුන්නම ඒක වැරදියට පාවිච්චි කරන අය ඉන්නවනම් ඒවා ගවන් දැනුවත් කරන්නට ඕන. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දැරණියගල මාලිබොඩ දික්කැල්ල කන්ද ප්‍රාථමික විද්‍යාලයේ ගම සමග පිළිසඳර වැඩසටහනට සහභාගී වී පැය 24ක් ගත වීමටත් මත්තෙන් මාලිබොඩ පොද්දිනි කන්ද මහා විද්‍යාලයේ ක්‍රීඩා පිටිය ප්‍රතිසංස්කරණ ආරම්භ කර තිබෙනවා. ඒ යුද හමුදාවේ දායකත්වයෙන් ක්‍රීඩා පිටිය පිළිසකර කෙරෙන්නේ සිසුවෙක කළ ඉල්ලීමකට අනුවයි. දැරණියගල මාලිබොඩ පොද්දනිකන්ද මහාවිද්‍යාලය ප්‍රාථමික පාසල් 2ක් සහ කනිෂ්ඨ පාසල් 7ක් පෝෂණය කරන පර්ෂද මූලස්ථාන විදුහලක්. එහි ක්‍රීඩාංගණය ප්‍රතිසංස්කරණයෙන් දරුවන්ගේ ක්‍රීඩා කටයුතු වලට අමතරව මාලිබොඩ දික්කැල්ල කන්ද මාගල පොද්දනි කන්ද යටිවල සහ 5000 වත්ත යන ග්‍රාම සේවා වසම්වල පවුල් 1700ක ප්‍රජා කටයුතු සඳහාද අවස්ථාව හිමි වනවා. පැවති අඩුපාඩුව කඩිනමින් සම්පූර්ණ කිරීමට පියවර ගැනීම පිළිබඳව ප්‍රදේශවාසීන් ජනාධිපතිතුමා ප්‍රමුඛ සියලු පාර්ශ්ව වෙත ස්තුතිය පළ කරනවා. මේ ක්‍රීඩා පිටියේ මූලික කටයුතු ආරම්භ වෙලා තියෙන්නේ දැනට වසර 45කට පමණ පෙරදී. ඉතින් අපේ මූලික අවශ්‍යතාවය තමයි අපි ඊයේ දිනේ අතිගරු ජනාධිපතිතුමන් හමුවේ ලැබුවේ. ඒ මොහොතේම අපේ ඉල්ලීමට ඇහුම්කන් දීලා එතුමන් විසින් හෙටම මේ වැඩේ පටන් ගන්නවා කියලා එතුමන් කීවහම සිතට කියා ගන්න බැරි සතුටක් දැනුණා. මේ වෙනකොටත් අපේ ක්‍රීඩා පිටියේ වැඩ කටයුතු පටන් ගන්න පොද්දනිකන්ද විද්‍යාලයේ ක්‍රීඩා පිටිය සංවර්ධනය කර ගැනීම සහ පාසල් ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කර ගැනීමට කරන ලද ඉල්ලීමට ප්‍රතිචාරයක් විදිහට එදිනම එතුමාගේ ක්ෂණික මැදිහත් වීම මත අප විද්‍යාලයට එම අවස්ථාව නැත්නම් එම ප්‍රතිසංස්කරණ කටයුතු ලබා දීමට කටයුතු කර තිබෙනවා. බියෙන් සැකෙන් තොර සමාජයක් උදෙසා මහජන ආරක්ෂක කමිටු නියම ව්‍යාපෘතියේ කොළඹ දිස්ත්‍රික් සම්මේලනය අද පැවැත්වුණා. ඒ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය විශ්‍රාමික රිය අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන්. සෞභාග්‍යමත් රටක ඵලදායී පුරවැසියෙක් සතුටින් ජීවත් වන පවුලක් සහ විනයගරුක සමාජයක් ගොඩනැගීම මෙහි අරමුණයි. බියෙන් සැකෙන් තොර සමාජයක් උදෙසා ප්‍රජාපොලිස් සංකල්පයේ පාදක කරගත් යාන්ත්‍රණය තුළ ප්‍රජාවගේ භූමිකාව නිර්මාණය වන මහජන ආරක්ෂක කමිටු බලගැන්වීම හා සභාපතිවරුන් දැනුවත් කිරීම අද මහර්ගම යෝන් රංගහලේදී සිදු කෙරුණා. මෙතෙක්ේ ක්‍රියාත්මක වෙච්ච සුරකිමු ලංකා ආරක්ෂක කමිටු මෙතෙන් පටන් දිවයින පුරාම ග්‍රාම නිලධාරී වසම් 14022ම මහජන ආරක්ෂක කමිටු බවට පරිවර්තනය වෙනවා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 543 ආවරණය කරමින් 666ක් මහජන ආරක්ෂක කමිටු පිහිටවලා මේ හැම කමිටුවකම අවම වශයෙන් සමාජිකයන් වශයෙන් 25 දෙනෙක් ඉන්නවා ගරු අමාත්‍යතුමනි. බස්සාහිර පළාත් තුල පමණක් මේ ආරම්භක මොහොතේදීම මහජන ආරක්ෂක කමිටුවට සක්‍රීය බලකායක් ලෙස 65175ක් සමාජිකයන් රැඳී සිටිනවා. බියෙන් සැකෙන් තොරව
ඉන්න පුළුවන් සමාජයක එවන් වූ සමාජයක කප්පංකාරයෝ ඉන්න බෑ, පාතාල ක්‍රියාකාරම් තියෙන්න බෑ, ස්ත්‍රී දූෂකයෝ ඉන්න බෑ, ළමා අපයෝජකයෝ ඉන්න බෑ, මංකොල්ලකාරයෝ ඉන්න බෑ, මත්කුඩු ජාවාරම්කාරයෝ ඉන්න බෑ. මේ මහජන ආරක්ෂක කමිටුවල තියෙන ප්‍රධාන වගකීම තමයි ගමේ සිදුවන හා සිදුවීමට යන අපරාධ, මත්කුඩු ජාවාරම්, නීති විරෝධී මත්පැන් ඒවලට අදාළ කරන තොරතුරු අපේ පොලිසියත් සමග සංනිවේදනය කරලා ඒකට අවශ්‍ය කරන පියවර ගන්න එක. මේ අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් ජගත් අල්විස්, පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න යන මහත්වරුන් හා ජනතා නියෝජිතයින් ඇතුළු පිරිසක් එක්ව සිටියා. උත්සවයට සමගාමීව බස්නාහිර පළාතේ සිවිල් ආරක්ෂක බටීන් හා ප්‍රජා පොලිස් නිලධාරීන් පොදු ස්ථානයන්හි රාජකාරීවල යෙදවීමට පාපැදි ලබා දීමද සිදු කෙරුණා. 2021 යලි නැගිටිමු විශේෂාංග. කොරෝනා වසංගතය ලෝකයක් නතර කළ රැකියාවලට බාධා පැමිණ වූ අභියෝගාත්මක වෛරසයක් වුණා. අපි ඊට වසරක් මුහුණ දුන්නා. මේ සමයේදී බේකරි කර්මාන්තකරුවන්ට ගැටලු රැසකට මුහුණ දුන්නා. බේකරි කර්මාන්තයේද සේවාදායකයා හා පාරිභෝගිකයා බහුලව ගනුදෙනු කරන ක්ෂේත්‍රයක්. කොවිඩ් වසංගතයත් සමග මෙම දෙපාර්ශවයම අපහසුතාවට පත් වුණා. ඒ බේකරි කර්මාන්තයේ නියැලෙන පිරිසට තම ආහාරපාන විකුණා ගැනීමට නොහැකිවීම හා පාරිභෝගිකයාට ආහාරපාන මිලදී ගැනීමේ පහසුකම් අහිමිවීමයි. කෙසේ වෙතත් බේකරි කර්මාන්තයේද යළි තම ව්‍යාපාරික කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ නිසි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරමි. දාලා මෝවල දාලා තමයි මේකත් දුකින් තමයි ඔයනේ වැඩ කරන්න කියලා මම කියන්නේ. මෙවැනි ස්ථානවල රැකියාව කරන අය අසනීප තත්ත්වයක් තිබෙනවා නම් උණසෙම් ප්‍රතිශාව වැනි රැකියාව සඳහා ගෙන්වා ගත යුතු නැහැ. ආහාර පිළියෙල කර ගැනීමේදීත් ආහාර ලබා දීමේදීත් විශේෂයෙන්ම මිත ප්‍රමිතියකින් යුක්ත මුවාවරණයක් නිවැරදිව පැළඳි සිටිය යුතුයි. ආහාර ලබා දීමේදී ආහාර අතින් අල්ලන්නේ නැතිව ආහාර ඇල්ලීම සඳහා භාවිතා කරන අඬුවක් භාවිතා කරන්න ඕනේ. ඉතින් මෙවැනි ක්‍රමවේද පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් වීම තුළින් ඔබේ රැකියාව අතරමඟ නතර කරන්නේ නැතිව අඛණ්ඩව කරගෙන යෑමේ හැකියාව ඔබට ලැබෙනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආසන මධ්‍ය බල මණ්ඩල හා තරුණ බල මණ්ඩල රැස්වීම් මේ දිනවල පැවැත්වෙනවා. ඒ සිව් දෙස සුරැකී සිව් වසර තේමාව යටතේ. මහනුවර කුණ්ඩසාල ආසන බල මණ්ඩල රැස්වීම ඊයේ පැවැත්වුණා. ඒ අමාත්‍ය කෙහෙලිය රඹුක්කැල මහතාගේ ප්‍රධානත්වයෙන් මැණික්කින්න නගරයේදී වැරදිච්ච තැන නිමේෂයකින් ජනතාවට දැනෙච්ච එක අවුරුදු 5ක් යහපාලනයේ ක්‍රියාකලාපයෙන් අපි දැනගත්තා. අමුන්නාසල මෙතන ඇති 100 ගාණක් කතරගම යනවා වගේ පොල්මල් බැඳගෙන ගම්වල නඩ එක්කාසු වෙලා එදා මැද මුලට ගිහිල්ලා ආරාධනා කරා අපි වෙනුවෙන් නැවත මේ වගකීම බාර ගන්නයි කියලා. වෙච්ච වැරද්ද නිවැරදි කරමුයි කියලා. ඒකට හිටියා බැසිල් රාජපක්ෂ කියන මේ රට සංවිධානය කරන්න මම දන්නේ එහෙම දක්ෂයෙක් මගේ ජීවිතේට මගේ දේශපාලන ජීවිතේට මුණ ගැහිලා නැහැ. ඔව් ඒ වගකීම බාරගත්තා. අරුත් දොස් කිව්වා ඇමරිකාවට ගියා එංගලන්තයට ගියා කොයි රටේ කොයි ලෝකෙට ගියත් ඒ යන ගමනොත් පොතේ ලියලි යන්නේ නැති මම මේ වැඩේ දෙන්නම් මේ විදිහට මට චෝදනා කරා පක්ෂ පරාජයට හේතුව මමයි කියලා. එහෙනම් මම මේ පරාජය නිවැරදි කරලා 150ක් පාර්ලිමේන්තුවේ මං හදලා නතර වෙනවයි කියලා එතුමා තීන්දුව කරා. ඒ තීන්දුව තමයි ක්‍රියාත්මක කරන්නේ. අපිට නඩු වැටුණා. FCI එකට ගිහිල්ලා මං රෑ 11:00 එළියට එනකොට එකම දෙයයි කිව්වේ. නාමල් මහත්තයාගේ නම කියන්නකෝ. නාමල් මහත්තයා කිව්වෙද නාමල්ගේ නම කියන්නකෝ. එතනම ඉවරයි ඔබතුමාලා රස්තියක් වෙන්න ඕනේ නැහැ. මෙන්න මේ නීතියේ සාධාරණත්වය මේ මට වෙච්චද? මේ වගේම අපනයන බෝක වගාව ඒ වගේම මේවට අවශ්‍ය ශක්තිය ලබා දීලා ඒ තුලින් අපේ ආර්ථිකය ශක්තිමත් කරන්න ගාමී ආර්ථිකය කර්මාන්ත ඇති කරලා ගෘහ කර්මාන්ත ගාමී කර්මාන්ත ඇති කරලා අපේ ආර්ථිකය ශක්තිමත් කරන වැඩ පිළිවෙලට අත ගහලා තියෙනවා. අධිකරණ ජනාධිපතිතුමා සෞභාග්‍ය දැක්ම වැඩ පිළිවෙලත් එක්ක ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කලවාන ආසන බල මණ්ඩල රැස්වීමද ඊයේ පැවැත්වුණා. එය සංවිධානය කර තිබුණේ රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුමර මහතාගේ ප්‍රධානත්වයෙන්. වැඩ සමග යලිගමට කියන තේමාව යටතේ අර ඔබේ දුන්නේ යෝජනා ටික අපි අතාර්ථයක් බවට පත් කරනවා. ආය ආණ්ඩුව වලට ගමේ පාර හදන්න, ලයිට් දෙන්න, ජලය දෙන්න, බෝක්කුව හදන්න, ඇනිකට් එක හදන්න ඉඩ තියන්නේ නැහැ. මේ ආණ්ඩුව අවුරුදු 5කදී ජනතාවගේ ප්‍රශ්න විසඳන්න ආපු ආණ්ඩුවක්. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අත්තනගල්ල ආසන බල මණ්ඩල රැස්වීම පැවැත්වුණේ වේයන්ගොඩ ප්‍රාදේශීය සභා රංගශාලාවේදී.
ප්‍රේමනාත් සීදොලවත්ත උපුල් මහේන්ද්‍ර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ අවස්ථාවට එක්ව සිටියා. ජායල ආසනයේ කාන්තා බලමණ්ඩල රැස්වීමද ඊයේ පැවැත්වුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී කෝකිලා හර්ෂණී ගුණවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් කළුතර ආසනයේ තරුණ සමුළුවද ඊයේ සංවිධානය කෙරුණා. අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරුන්ද මේ අවස්ථාවට එක්ව සිටියා. පහුගිය දවස්වල මේ ඔක්කොම හිටියේ නැගෙනහිර ජැටිය උඩ. ඒක උඩ ඉඳගෙන අත වරනවා, කකුල් මාට්ටු දාන ඔක්කොම කරන් හිටියේ. දැන් නැගෙනහිර ජැටියත් හරි. අපේ හම්බන්තොට වරාය වගේ ගෙඩියට මේවා විකුණලා දාලා විනාශ කරේ නැහැ. අපි රාජ්‍යයන් එක්ක සාකච්ඡා කළා. අපි කිව්වා මෙන්න අපිට කරන්න පුළුවන් විදිය. නොගලපෙනවා නම් අපි අතාරිනවා. එහෙමයි අපි වැඩ කළේ. දැන් බලන් ඉන්න ජිනීවා සමුළුවේදී අපේ රටට විරුද්ධව මොනවද ගේන්නේ? ඒක අරගෙන පුළුවන් අනුර කුමාර දිසානායකට ලපේ කරකවකව කතා කරනවා. 66000ක් 7000ක් රෝගී වෙනකොට 60000ක් හොඳ වෙනවා. අද එහෙම නැහැ ලෝකේ රටවල් වල. දියුණු රටවල් වල 50%යි 60යි. කොවිඩ්-19 එන්නත දැන් පළවෙනි ලක්ෂ 5 ගෙනල්ලා දැන් අද වෙනකොට දැන් ලක්ෂ 2කට ආසන්න ප්‍රමාණයක් ඊවනට 1,59,000ක් අදත් දෙනකොට හෙටත් වෙනකොට ඒ පිටි ෆ්‍රන්ට් ලයින් වර්කර්ස් සෞඛ්‍ය සේවකින් ආරක්ෂකයන්සොල්ට දෙනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට වසර 4ක් පිරීම නිමිත්තෙන් කොළොන්න ආසන බලමණ්ඩල රැස්වීමද ඊයේ පැවැත්වුණා. ඒ ආසන සංවිධායක සනී රෝහණ මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය උපදෙස්වලට අනුගතව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මින්නේරිය ආසන බලමණ්ඩල රැස්වීමද ඊයේ සංවිධානය කෙරුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බටහිර කොළඹ ආසන බලමණ්ඩල රැස්වීමද ඊයේ පැවැත්වුණු අතර එය සංවිධානය කර තිබුණේ එම ආසනයේ ප්‍රධාන සංවිධායක මිලින්ද රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන්. පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව ඉදිරිමාන්න, අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් ප්‍රියන්ත රත්නායක යන මහත්වරුන්ද මීට එක්ව සිටියා. පඬුවස්නුවර ආසන බලමණ්ඩල රැස්වීම එම ප්‍රජාශාලාවේදී පැවැත්වුණේ ජෝන්ස්ටන් පනාන්දු, සීබී රත්නායක යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන්. මේ සංවිධානය කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණපාල රත්නසේකර මහතායි. රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්පිය හේරත් යන මහත්වරුන්ද මේ අවස්ථාවට එක්ව සිටියා. විපක්ෂයේ දේශපාලන වශයෙන් බංකොලොත් වෙලා තියෙනවා. ලංකාවම ගන්න. ඒකට කියලා විරුද්ධව. කොවිඩ් එක එන්නත ගන්න. ඒකෙන් පරාදයි. ජැටියෙන් පරාදයි. හැම දෙයකම පරදිනකන කරන්නේ. අධිකරණ හැදියා බලලා ඒක දූෂිතයි කියලා කිය පුද්ගලයා වෙනුවෙන් පෙනී හිටිනවා. විපක්ෂ නායකතුමා ඇවිල්ලා නිදහස් උත්සවයේ වාඩි වුණා. මම ඒක ආගය කරනවා. හරි ඔය වගේ විපක්ෂ නායකලා එකට වාඩි වුණා නම් කොවිඩ් එකේ ප්‍රශ්නේදී මොනතරම් හොඳ පණිවිඩයක්. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බුලත් සිංහල මැතිවරණ කොට්ටාසේ කාන්තා බලමණ්ඩල රැස්වීම අද පැවැත්වුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් මේ සංවිධානය කළේ බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රී ලලිත් වර්ණකුමාර මහතායි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආසන බලමණ්ඩල රැස්වීම ගල්ගමුව ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී අද උදේ පැවැත්වුණා. ප්‍රධාන ආරාධිතයා වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතායි. දකුණු පළාත් විදුලි සැපයුම් තත්ත්වය පිළිබඳ සමාලෝචන සාකච්ඡාවක් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ පැවැත්වුණා. ඒ අමාත්‍ය ඩලස් අලාපෙරුම් මහතාගේ ප්‍රධානත්වයෙන්. මාතර දිස්ත්‍රික්කයේ ප්‍රමුඛව දකුණු පළාතේ විදුලි අවශ්‍යතා සපුරාලීම් පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණා. මාතර දිස්ත්‍රික්කයේ තුල පාරිභෝගික සේවා මධ්‍යස්ථාන 9ක් පවතින අතර එමගින් ජනතාවට උසස් සේවාවක් දැනටමත් ලබා දීමින් පවතිනවා. රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතාද මේ අවස්ථාවට එක්ව සිටියා. විදුලි මණ්ඩල කරන කැපකිරීම පිළිබඳව සමාජ සාකච්ඡාව අඩුයි. ජනප්‍රිය මතයක් තියෙන්නේ. කොයිතරම් මේව සාර්ථක වෙලා තියෙනවද? කොයිතරම් ආර්ථික බලක් දරනවද? මේ කාරණා පිළිබඳව සමාජයට තියෙන දැනීම අඩුයි. විදුලි මණ්ඩලය මෙරටේ දුප්පත්ම සමාජ තීරුවට සමෘද්ධි ප්‍රතිලාභී කේන්ද්‍ර කරගත්තු පවුල් ලක්ෂ 27කට විදුලිය සපයන්නේ එක්ක රුපියල් 3.50 ගානේ එක්ක 5.50 ගානේ ඒකකයක්. හැබැයි විදුලි බල මණ්ඩලය නිපදවීමේදී එක ඒකකයක් නිපදවන සාමාන්‍ය රුපියල් 23කට වැඩි. ඒ 23කට වැඩියෙන් හදන දේ එක්ක 3.50ට දෙනවා එක්ක 5.50ට දෙනවා. ගෙවල් ලක්ෂ 27කට. වසාදමන් ලැබ ඇති දහම් පාසල් යලි විවෘත කිරීමට පියවරගෙන තිබෙනවා. හේවා හැට පින්නගොල්ල ශ්‍රී සද්ධර්ම විහාරස්ථානයේ වසර 10කට ආසන්න කාලයක් වසා දැමීමට සිදු වූ තිබූ ශ්‍රී රතනජෝති දහම් පාසල අද විවෘත කෙරුණා. ඒ ජනමාධ්‍ය හා තැපැල් සේවා අමාත්‍ය කෙහෙලි රඹුකැල මහතාගේ ප්‍රධානත්වයෙන් විහාරාධිපති පූජ්‍ය හඟුරංකෙත විමලානන්ද හිමියන් සහ ප්‍රදේශීය මහා සංඝරත්නයද මේ අවස්ථාවට වැඩම කර සිටියා. බෙලියත්ත මැතිවරණ කොට්ටාසේ ග්‍රාමීය නියෝජිතයින් අතර හමුවක් බෙලියත්ත සමුපකාර රැස්වීම් ශාලාවේදී අද පැවැත්වුණා. ප්‍රධාන ආරාධිතයා වූයේ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතායි. ජීවන වියදම් වැඩි, බඩු මිල වැඩි. ආණ්ඩුවක් විදිහට පැහැදිලිව මිනිහට ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කිරීම සඳහා මැදිහත් වෙලා තියෙනවා. ඒ ජීවන වියදම් වැඩි කරන්න, භාණ්ඩ මිල වැඩි කරන්න කළු කඩ මුදලාල්ලා ඉන්නවනම් ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්නත් අපි කටයුතු කරනවා. මොකද අපි දෙපාරක් කල්පනා කරන්නේ නැහැ. ඒ පිළිබඳව මොකද අපේ අවශ්‍යතාවය තමයි මෙරට ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ සාධාරණ මිලකට දෙන්න ඕන. ප්‍රමුඛතා හඳුනා ගනිමින් උතුරු පළාතේ අධ්‍යාපනය නගා සිටුවීමට ක්‍රියා කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා.
යාපනයේ අධ්‍යාපන බලධාරීන් සමග පැවති හමුවකදී ඔහු මේ බව කියා සිටියා. උතුරේ සහ දකුණේ පාසල් අතර සම්බන්ධීකරණය පුළුල් කිරීමේ අවශ්‍යතාවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා. රත්නපුර කලවාන මැතිවරණ කොට්ටාසේ පොතුපිටිය උතුර සහ පොතුපිටිය දකුණ යන ගම්මාන යා කරමින් පොතුපිටිය ගඟ හරහා නවපාලමක් ඉදිකරනවා. රාජ්‍ය මාත්‍ය ජානක වක්කුඹුර මහතාගේ ප්‍රධානත්වයෙන් එහි ඉදිකිරීම ආරම්භ කෙරුණා. මීටර 28ක් දිග පාලමේ පළල මීටර 5.5ක්. ව්‍යාපෘතියට රුපියල් මිලියන 45කට අධික මුදලක් වැය කිරීමට නියමිතයි. විදේශ කටයුතු අමාත්‍යාංශයේ මහනුවර කොන්සියුලර් කාර්යාලය ඊයේ විවෘත කෙරුණා. මෙය ගැටඹේ ප්‍රදේශයේ ස්ථාපනය කර තිබෙනවා. අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ යන මහත්වරුන් මේ අවස්ථාවට එක්ව සිටියා. නව කාර්යාලය මගින් මහනුවර දිස්ත්‍රික්කයේ ආශ්‍රිත විදේශගත වූවන් අමාත්‍යාංශයේ සමග සම්බන්ධීකරණය කරනවා. දැනට යාපනය හා මාතර යන දිස්ත්‍රික්කවලද මෙවැනි කාර්යාල ක්‍රියාත්මකයි. නාවලපිටිය දෙකින්දවවේ ගම ජලාශයේ සංවර්ධන කටයුතු ඊයේ ආරම්භ කෙරුණා. ඒ අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙමගින් පුරන් කුඹුරුවක් කර 75ක් යලි අස්වැද්දීමට නියමිතයි. වැවේගම් ප්‍රදේශයේ සියලුම වැව් වමුණු මීට සමගාමීව සංවර්ධනය කරනවා. සේරුවාවිල මංගල වැව ප්‍රතිසංස්කරණය ඊයේ ආරම්භ කෙරුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල අතුකෝරළ මහතාගේ ප්‍රධානත්වයෙන් රුපියල් මිලියන 25කට ආසන්න මුදලක් මීට වෙන් කර තිබෙනවා. ගොවි පවුල් 400කට පමණ යලමහ දෙකන්නේ වගා කිරීමට මෙමගින් දියවර සැපේනවා. හිඟුරක්ගොඩ පාළුවැව සංවර්ධනයේද ඊයේ ආරම්භ කෙරුණා. ඒ රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රුපියල් මිලියන 17ක් මීට වෙන් කර ඇති අතර ව්‍යාපෘති අවසන් වීමෙන් පවුල් 400කට අධික සංඛ්‍යාවකට සිත සැලසෙනවා. අස්වැද්දිය හැකි කුඹුරු බිම් ප්‍රමාණය අක්කර 200ක්. තවත් දේශීය පුවත් කිහිපයක් ලුහුඩින්. මෙරට රජයේ රෝහලකදී පළමු වරට කර්ණ දෙකම සඳහා එකවර කර්ණ සංකබද්ධ සැත්කමක් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී අද සාර්ථකව සිදු කෙරුණා. ඊට දායක වූයේ එම රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය සංජීවනී රූපසිංහ මහත්මිය ප්‍රමුඛ වෛද්‍ය කණ්ඩායමක්. උපතින්ම ශ්‍රවණාබාධ සහිත අවුරුදු 2 මාස 4ක දරුවෙකු සැත්කමට භාජනය කරනු අතර පැය 7කට වැඩි කාලයක් ඊට ගත වී තිබෙනවා. මේ කර්ණශංක දෙකම මේ බද්ධ කිරීම ඉතාම සාර්ථකයි 100%ක් සාර්ථකයි. බලාපොරොත්තු වෙනවා තව සති 3කින් මේ කර්ණශංකය ඇක්ටිවේට් කරාම මේ දරුවාගේ ශ්‍රවණය යථා තත්වයට පත් වෙලා ඇයගේ කතන හැකියාව දියුණු වෙලා සමාජයේ හොඳ පුරවැසියෙක් හැටියට ඉදිරියට මුණ දෙන්න හැකියාව ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. මනුෂ්‍යත්වයේ උදෙසා තේමාවෙන් සංවිධානය කෙරුණු ගෞරවනීය පුරවැසියන් ඇගීමේ සම්මාන ප්‍රදානෝත්සවය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද පැවැත්වුණා. එහි මුලසුන හොබවුන් ලැබුවේ පූජ්‍ය බෙන්ගමුවේ නාලක හිමියන් සහ පූජ්‍ය ඕමාරේ කස්සප හිමියන් විසින්. උත්සවයේ සංවිධානය කළේ මනුෂ්‍යත්වයේ සමාජ සත්කාරක පදනම සහ කාන්තා හඬ පාරිසරික හා ප්‍රජා සංවර්ධන පදනම එක්වයි. අභාව ප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී මියුරි සමරසිංහ මහත්මියගේ දේහය මහජන ගෞරවය සඳහා හෙට කොළඹ 7 සුදර්ශී ශාලාව වෙත රැගෙන ඒමට නියමිතයි. අනතුරුව බොරැල්ල පොදු සුසාන භූමියේදී අවමංගල්‍ය සිදු කරනවා. ඒ සමගින් ජාතික රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමවට පත් වෙනවා. ආයිබෝවන්